समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය දේහි කම්මං පයෝජයේ චතුත්තංච නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති ශ්‍රීමත් අපේ මහා සංඝරත්නයන් අවසර පින්වත් භික්ෂුණීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සත්පුරුෂ කාරුණික සුපින්වත තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය තුල අපේ ජීවිතයේ ආර්ථික ගොඩනංවා ගැනීම පිළිබඳව ලොව දේශනා කරන ලද විශිෂ්ටතම සදූපදේශය පාලි ගාථා ධර්මයකින් අප ඒ සඳහන් කරන්නට යෙදුනේ. මානුශාසනාව සිදු කළේ ශාන්තිනායක අමාමෑණී ලෞතුරා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ. ගෞතම බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට ලැබුණු සක්විති රජ පදවිය අලුයමලු කෙළපිඩක්සේ හැරදමා බුද්ධ රාජ්‍යත්වයට පත්වුණ උතුමාණන් වහන්සේ. ශක්විති රාජ්‍ය සම්පත්තිය අප නියෝජනය කරවන්නේ ඔබ දන්නවා ආර්ථික සම්වර්ධනය. ලෞකිකව සපමිනිය හැකි ඉහළම ස්ථාරය. එය පස්සේ කළනවා. අධ්‍යාත්ම සම්වර්ධනයේ උත්තරීතරම ඵලය බුද්ධ රාජ්‍යත්වය උන්වහන්සේ ලබා ගන්නවා. අපටත් උන්වහන්සේගේ අනුශාසනාව තුළ දේශනා කොට වදාළේ මේ අධ්‍යාත්ම සංවර්ධනයෙහි ඉහළම ඵලය ඒ අර්හත් තත්වයට බොහොම සරලව කිවහොත් නිර්වාණ සම්පත්තිය ලැබීම කල යුතු බව. එතකොට බුද්ධ දේශනාවේ අග්‍රඵලය නිර්වාණ සම්පත්තියයි. එහි පින්වත කිසිදු විවාදාපන්න බවක් නැහැ. ඒකමතිකවම අප පිළිගන්නවා. එතකොට ඇයි ස්වාමින් වහන්සේ මේ ආර්ථික සම්වර්ධනයක් පිළිබඳව ලෞකික දියුණුව පිළිබඳව
කතා කරනු ලබන්නේ. එය බුද්ධ දේශනාවට පටහැනි නොවේද? බුදුරජාණන් වහන්සේ බුද්ධ රාජ්‍යත්වයට පත්වන අවසාන සිද්ධාර්ථෝත්පත්ති ඒ ආත්මය තෙක් ලැබූ ආත්මවල උන්වහන්සේ මේ ආර්ථික සංවර්ධනය නැත්තම් ආර්ථික ජීවිතය ඊටාම සාර්ථකව ගොඩනගා ගත්ත කෙනෙක්. ඒ නිසා රාජ්‍ය, සිටු, මහා මාත්‍ය, පුරෝහිත ආදී ඨානාන්තර ඊටාම ඉහළින් උන්වහන්සේ ලැබ ඒවායේ තිබෙන ලෞකික සුව වින්දනය කළා. අවසාන ආත්ම භාවයේත් එහෙම. එතකොට ඒකෙන් අපිට අර්ථවත් කරනවා රහත් වන තෙක් ලබන ආත්ම භාවවලදී අපි ආර්ථික ජීවිතය බොහොම සාර්ථක කරගත යුතු බව. ඒක මගේ පින්වත ඔබට වැටහෙන්නට ඕනේ. දන් දෙන්නත් යමක් තිබෙන්නට ඕනි. සිල් රකින්න උතුමා සීලයට පැමිණීමට තම සතු දේ අත්හැර ඒ ගුණධර්මී පිහිටන්නට ඕනි. එතකොට අත්හරින්නටත් යමක් තිබෙන්නට ඕනි. එහෙනම් ඒ ලැබීම පිළිබඳව උන්වහන්සේ සඳහන් කරන්නේ ලෞකිකත්වයේ තිබෙන ඒ කර්කස කම්කටොළු සහගත බව පෙන්වා දෙන ගමන් ඒ ජීවිතය සාර්ථක කරගෙන දුකකින් තොරව, ඒ කියන්නේ ලෞකිකව ඇති කරන දුක් වලින් තොරව සැප වින්දනය කරමින් තමන් බෝධිසත්ව ආත්ම ගත කරන්න කියන එක. ඒ කියන්නේ බුද්ධාංකුර බව පින්වත. දැන් එතකොට අපි සාර්ථක ලෞකික ජීවිතයක් ආර්ථික පැත්තෙන්, සමාජික පැත්තෙන්, ඒ වගේම ඒ සමාජික පැත්ත ගත්තම පෞල් ජීවිතමය පැත්තෙන් මේ හැම එකකින්ම සාර්ථක තත්වයට පත්වීම අපේ අධ්‍යාත්ම ජීවිතය ගොඩනගා ගැනීමට ඒ රුකුලක් බවට පත් වෙනවා. ඒ නිසා සියල්ල අත්හැරීම කියන තැනට ඒමේදී ඒ සුවය, ඒ අබිනිෂ්ක්‍රමණ සැපය, එහෙම නැත්නම් අපි එකට කියනවා නෙක්ඛම්ම සැපය වින්දනය කරන්නට පින්වත ඔබ පළමුව යමක් දරන්නට ඕනේ. මේ ඊටාම වැදගත්. දැන් ඒකයි බුදුවන ආත්ම භාවයේදීත් සිද්ධාර්ථ රජතුමා විවාහපන්න පුජ්‍යලයක් බවට පත් වුණා. උන්වහන්සේ අන්තිම ආත්මයේ තමන්ගේ කසාද ජීවිතය සාර්ථක කරගත්ත කෙනෙක්. දැන් ඔබට තේරෙයි. එතකොට මේ විවාහ ජීවිතයක්, මේ කුටුම්බගත ඔබේ ලෞකික ජීවිතය ඔබ මහා දුකක්ෂේ නොසලකිය යුතුයි. එය සාර්ථක කරගන්නට ඕනෑ කරන විධික්‍රම පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒ තමයි බුදුරජාණන් වහන්සේ මේ බුද්ධත්වය ලැබ ගිහි ඔබට දෙන අනුශාසනාව. බොහොම සරලව කිවහොත් සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං. ඔබ තුල තිබෙන පව වළක්වා ගන්න. වෙන්න තිබෙන මේ වෙන පවින් අපි වළකී සිටිමු. ඒ වගේම කුසලයෙහි පිහිටන්න බලන්න බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙනවා ගිහි ඔබටත් උපසම්පදා වෙන්න පුළුවන් බව. කුසලස්ස උපසම්පදා. දැන් 20 වයස් පිරුණු සාමණේර ස්වාමින් වහන්සේ නමක් තමයි උපසම්පදා බවට පත් වෙන්නේ. උප කියන උපසර්ග පදයක් සමග මේ සම්පදාව තුනුරුවන්ට වඩාත්ම ලංවීම උපසම්පදා. එතකොට ඔබට තුනුරුවන්ට වඩාත්ම ලං වෙලා ඔබේ ගිහි ජීවිතය සාර්ථක කරගන්නට පුළුවන්. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය
බුද්ධ රත්නයේ ස්වභාවය ඔබට තේරෙනවා. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් උන්වහන්සේ තමන්ගේ ලෞකික දිවි ගමනේ පෙරුම් පුරලා මේ බුද්ධ රාජ්‍යත්වයට පත්වන්නේ. එතකොට අනිත් සත්වයාට උපකාර කිරීම. තමන්ගේ ජීවිතයටත් උපකාරයක් කරගන්නා ගමන් ඒ උපකාරගත ජීවිතයෙන් තමන් අන්‍යයටද උපකාර කරගන්නවා. මේක ඊටම වැදගත්. බෝධිසත්ව ලක්ෂණය. තමන්ට විපත්තියක් කරගෙන අනුන්ට සැපයක් ලබා දීම නෙවෙයි. ක්‍රම හතරක් තියෙනවා. ඒක ඊටම වැදගත්. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා තමා දුක් විඳිමින් අනුන්ද දුකට පත් කිරීම. තමා දුක් විඳිමින් අනුන්ව සැපයට ලක් කිරීම. අනුන්ව සැපයට ලක් කරමින් තමන්ව දුක් විඳීම. තමනුත් සැප විඳිමින් අනුන් අන්‍යයාටද සැපය ලබා දීම. මෙන්න මේ හතරවෙනි තැන තමයි බුදුහාමුදුරුවෝ අගයන්නේ. තමාද සැප විඳිමින් අන්‍යයාගේ සැපයද අපි සකස් කරන්නට ඕනි. එතකොට ලෞකිකව තමන්ගේ ජීවිතය පළමුව සාර්ථක කරගන්න. බුදුහාමුදුරුවෝ පෙන්වනවා තමන් දුක් විඳලා අනුන්ට සැපය ළඟා කර දීම අපි බෝධිසත්ව චරිතවල අපිට පෙන්눔 කරන ලක්ෂණයක්. ඒ උත්තරීතර බුද්ධ රාජ්‍යත්වයේ වැනි পদවි තානාන්තරයක් අපේක්ෂිතව. හැබැයි සාර්ථක මිනිසයා ඒ සාර්ථක භාවය පෙන්눔 කරන්නේ තමන්ගේ ජීවිතයේද සැප භාවයට පත් කරමින්. දැන් අපේ මේ සංස්කෘතිකමය කෝෂ්ඨාගාරය තුල හිර වෙච්ච ලෞකික පවුල තුල අපි දකින්නේ තමන් දුක් විඳිමින් අන්‍යයන් සැපයට ලක් කිරීම. දැන් අපේ අම්මා අප්පච්චිගේ ජීවිත රටාව ඔවුන්ගේ විවාහ ජීවිතය කියන එක ගත්තම සැබෑවටම දරුවන්ගේ සැප පිණිස තමන් බොහෝ විට තාම දුක්ඛිත ජීවිත ගත කරනවා. තාම දුකටපත් වෙනවා. ඒතර විශාල බැඳීමක් ඇති කරගෙන එකක් ඒක අපේ සංස්කෘතික උරුමයක් කරගෙන ඉන්නේ මගේ අම්මා අප්පච්චි. ඔබ එය සංස්කෘතික උරුමයක් අපි නොකා නොබී හෝ අපේ දරු පැටවුන් අපි ගොඩ නම්මනවා. ඒතර බෝධිසත්ව ලක්ෂණයක් ගුණයකුත් ඔබ මතු කරනවා නැත්තේ නේ. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙනවා ඔබ සාර්ථක ඔබ දුක් විඳිනවා කියන එක ක්‍රම කීපයකට සිදු වෙන්න. බොහොම සරලව ගතහොත් බුදුහාමුදුරුවෝ පෙන්වනවා කර්මය මත සියල්ල දමා තීරණ ගන්නට එපා. ඔබ සමහරක් විට විඳින දුක දාන්නේ කොහටද? කර්මයට. ඊළඟට සමාජ අසාධාරණයකින් ලබන දුකක් තියෙනවා නම් ඒ සමාජ අසාධාරණ දුක පින්වත් ඔබ දාන්නේ බොහෝ විට දෛවයට අර කර්මයට කිව්වා වගේම ලබා උපන් හැටි කියලා වචනයකට. එහෙම නැත්නම් මේක මට වෙන්නම තිබිච්ච දෙයක්. ආදි වශයෙන් දැන් බලන්න අපේ රටක ආර්ථිකය කියන එක බෙදී යන්නේ සමව නොවේ. අපේ තියෙන සම්පත් බෙදී යෑම සිද්ධ වෙන්නේ සමව නෙවෙයි. ඔබ දන්නවා එතෙන් වලට රණවිරුවෙක් මාතෘ භූමිය වෙනුවෙන් දිවි පූජා කරනවා. මගේ මව්බිම කියලා ජීවිත පූජා කරනවා. එක පර්චස් එකක්වත් එතුමාගේ නමට මේ මාතෘ භූමිය ලියවිලා නැහැ. හැබැයි තවත් අය අක්කර 50ක අයිතියක් ඇතිව හැබැයි දේශය වෙනුවෙන් රට වෙනුවෙන් කිසිදු සේවාවකින් තොරව තමන් ඒ සියලු අයිතීන් භුක්ති විඳින්න පුළුවන්. ඒ කර්මයක් නෙවෙයි. ඒ ලබා උපන් හැටි කියලා පස්සට යන්නට එපා. ඒ තුල බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සමාජ අසාධාරණතා කියලා. ඔබට ඒක තේරෙයි මේ කුල ක්‍රමය ගත්තම. කුලය. දැන් කුල කියලා කියන්නේ මොනවද? කර්මයෙන් ලැබෙන දෙයක්ද? බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ. උත්පත්තියෙන් කිසිවෙක් වසලෙක් හෝ බ්‍රාහ්මණෙක් වන්නේ නැහැ කියලා. ඒතර කුල ක්‍රමය කියලා කියන්නේ සමාජයෙන් හදාගත් එකක් මගේ පින්වත. එය අපි උරුම කරගන්නා දෙයක් නොවේ. එවිට චුටි පුතේ දෝනි ඔබ ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන්. අපේ හාමුදුරනේ පංච විලෝකන ධර්මවල එහෙම නැත්නම් පස්මහ බැලුම් වල තියෙන නේද කුලය කියලා බෝධිසත්වයෝ බලලා. කාලය දීපේ දේශයේ කුලයමව කියලා. පුතා එතන කුලය කියලා කියන්නේ පිය පාර්ශවය.
මව අම්මා විතරක් නෙමෙයි අපච්චීද සප්තකුල පාරිශුද්ධ විය යුතුයි. පවින් වැළකීච්ච පරම්පරාවල අය විය යුතුයි. එතන කුලය කියන්නේ තාත්තා අපේ සර්නේම් එකෙන්නේ. අපේ නාමය එන්නේ අපච්චිගෙන්. අපිට උරුමකම් එන්නේ අපච්චිගෙන්. තාත්තගෙන්. ඒ නිසා එතන පියා කියන එක තමයි ඔය කුලය කියන්නේ. එහෙම නැතුව අපේ සමාජයේ තියෙන කුල කතන්දරයක් නෙමෙයි. දැන් එහෙමනම් අපිට පේනවා කුල ක්‍රමය කර්මයක් නොවේ ශ්‍රේණිගත බව සමාජයේ උස් පහත් කමකට හේතු කොට ගත්තා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ එයට පහර දෙන්න එදා තම උපන් සමාජය තුළ උන්වහන්සේගේ ධර්මාන සමාජය තුළ බමුණු මතයට අනුව තදබල ලෙස වර්ණ බෙහෙදය පැවතිච්ච නිසා උන්වහන්සේ කළු සහ සුදු දෙපළක් තමන්ගේ දක්ෂිණ සහ වාම වශයෙන් දෙපැත්තෙන් තියාගත්තා. දෑග සව්වරු සහ වරියෝ කියලා. ශරියුත් කේමා කියන දෙපළ සුදු පැහැ වර්ණයෙන් යුක්තයි. අපේ මුගලන් උප්පලවන්නා කියන දෙපළ කාල වර්ණයෙන් යුක්තයි. එතකොට මේ දෙපාර්ශ්වයේම දෙපැත්තෙන් තියාගත්ත සමතැන දුන්නා. ඔබට පෙනේ. අද වර්තමානයේ තුල ලෝකයේ මේ වර්ණ බෙහෙද ඇති වෙලා කළු සුදු බෙහෙදය මත පින්වත් ඔබට තේරෙනවා යුරෝපාකර රටවල කළුහම බොහොම පහත් කොට සලකන තත්වයක පවතින බව නිසා ලෝක අර්බුද පවා ඇති වෙලා තියෙනවා. ඒ ලෝකයේ වර්ණ බෙහෙදයට පළමුවෙන්ම ප්‍රතිවිරුද්ධව කටයුතු කළ උතුමාණන් වහන්සේ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ. එය ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලනමය වශයෙන් නායකත්ව ඇතැම් නායකත්ව මතුවෙලා ඒ ભેදය දුරලන්ට කටයුතු කර බව අපි දන්නවා. නමුත් ඒ ඇත්තන්ට පළමු අවුරුදු 10 ගානකට පෙර ආතුව කවුද මේ සටන ආරම්භ කළේ? ශාන්තිනායක අමාමෑණී ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒ නිසා තමයි තමන්ගේ දෙපස තබාගත් දෑග සව්වරියෝ සමකොට සලකමින් අන්‍ය තීර්ථකයෝ බ්‍රාහ්මණවරු ඒට විරුද්ධව කටයුතු කළා. මොගලන් මහරහතන් වහන්සේගේ ඇඟෙහි අස්ථි අබෑටසේ කුඩු වෙනතෙක් ගුටි දෙන්නට ඒ අය පෙළඹුණා. උත්පලවන්නා රහත් තෙරණින් වහන්සේව අපහරණය කිරීමට, දූෂණයට ලක් කිරීමට තරුණයෝ යෙදෙව්වා. ඒ විතරක් නෙමෙයි ඇස්සුගුල්වන් තරුණයෝ යෙදෙව්වා. ඇතැම් මානවකේ පිටිපස්සෙන් පැමිණිලා කිව්වේ උත්පලවන්නා ඔයා හරි ලස්සනයි. ඇයි එතකොට අහනවා මගේ මොනවද වැඩිම ලස්සන? ඔබගේ නෙජ්ජුවල ඊටාම ලස්සනයි. එවිටම එතුමිය ඇහැට ඇඟිල්ලෙන් ඇනලා ඇහැ උගුල්ලලා ඔහුට දෙන්න බලනවා. මේක හරි පුදුමයි. ඒතර ඒ අපේ භික්ෂුණීන් එදා වර්ණ ભેදයට විරුද්ධව කටයුතු කළා. මුගලන් මහරහතන් වහන්සේ, උප්පලවන්නා මහරහත් තෙරණින් වහන්සේ ඒ වෙනුවෙන් කැපුණා. ඒ මොකද ඒක සමාජ අසාධාරණයක්. ඒක කර්මයක් නෙමෙයි. ඒක උත්පත්තියෙන් ලැබලා එන දෙයක් නෙමෙයි. ඒක අපි දන්නවා ඥානමය ප්‍රශ්නයක්. එතන තිබෙන්නේ අපේ බීජ නියාමයේ, කම්ම නියාමයේ නෙමෙයි මගේ පින්වත. උතු නියාම, බීජ නියාම, චිත්ත නියාම, කම්ම නියාම, ධම්ම නියාම. දැන් අපේ පවුල්වල දරුවෙක් තලලු වර්ණයේ වැඩිව ටිකක් කළු පැහැයට යුක්තව ඉපදුනොත් සුදු දරුවෙක් ඉන්නවා නම් මේ අම්මා අප්පච්චිලා කියනවා අර කළු දරුවට තැනක් එන විදියට අර රතු හුඹස් කළු මැණික් කියලා. ඒ තරම් අපි තැනක් අපේ සමාජය තුළ ලබා දෙනවා. ඒ නිසා ඔබට පේනවා, තේරෙනවා, වැටහෙනවා මගේ පින්වත සමාජ අසාධාරණකම් කර්ම හැටියට ගන්න එපා. දෛවයේ හැටියට ගන්න එපා. එහෙම නැත්නම් මං ලබා උපන් හැටි කියලා ගන්නට එපා. අපි උත්සාහවන්ත වෙන්නට ඕන එක වෙනස් කරන්න. බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන්නේ අපේ ආර්ථික රටාව අපිට වෙනස් කරන්න පුළුවන්. අපිට සුවසේ සැපසේ කාටත් එකසේ ජීවත් වෙන්නට පුළුවන්. එකක් රාජ්‍යමය වශයෙන් ඒකට උපකාර අවශ්‍යයි. අපේ මහ පොළොවේ යට තිබෙන දේවල් අපි දන්නවා රජයේ සතුයි. උඩින් ගත්තත් යටින් ගත්තත් රජයේ සතු දේවල් අපිට අයිති අඩි කීපයයි. ඊට වඩා යටින් යමක් හම්බුනොත් නිදාන හරි කෞතුක දේවල් පුරාවස්තු හැටියට රාජ්‍යයේ සතුයි. හැබැයි රාජ්‍යක යුතුයකම තමයි එහෙමනම් ඒ දේවල්
ජනතාවටද ලැබෙන සැලැස්වීම. දැන් අරාබිකරේ ඔබ දන්නවා තෙල් හමු වුණාම ඒ රටේ සෑම පුරවැසියෙකුටම රජු විසින් සමාන මුදලක් ඒ අයට ලබලා දෙනවා. තෙල් ටික විකුණනවා. හැබැයි සමාන පහසුකම් ලබලා දෙනවා. අපේ රටෙත් හමු වෙන මැණික් ටික අරගෙන සමානව ඒව ලබලා දෙන්න පුළුවන් නම් ඒ මුදල් ජනතාවට ලැබෙන්නේ. එහෙම නැත්නම් අපේ තිබෙන ඛනිජ ද්‍රව්‍ය, අපේ පොස්පේට් නිධිය ජාතික වස්තුවක් කරගන්නේ කොහොමද? අපේ රට තුල තිබෙන වෙනත් ඉතාමත්ම වටිනා සම්පත් අපිට මිනිරම් පතල් තිබෙනවා. අපිට සිලිකා වගේ අපිට වැලි අපේ වීදුරු පිගන් කර්මාන්ත වලට අවශ්‍ය සම්පත් තිබෙනවා. අපේ තව පැත්තක මේ මහ පොළොව හරියට පාවිච්චි කළොත් යකඩ ආදිය ලබා ගන්නට පුළුවන්. ඒ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය. එතකොට ඒ සම්පත් අපි හරියට භුක්ති විඳොත් අපේ ජනතාවට ඒක ලැබෙන්න සමසේ සැලැස්සුවොත් කවුරු සේවා කළත් ඒවයි බදු ආදී වශයෙන් ඔබ දන්නවා ඒ තුලින් අපිට සැපවත් වෙන්න පුළුවන්. එසේ නොමැතිව සුළු පිරිසක් අතරේ බෙදී ගිහිල්ලා වැඩි පිරිසක් අතරේ ඒව අවම වෙනකොට ඒක අපි කර්මය කියන්නේ නැහැ. මේක දේශපාලන විග්‍රහයක් නොවෙයි මගේ සත්පුරුෂ පින්වත. බුදුහාමුදුරුවෝ මේට ඉගැන්වුවේ සාංගික ක්‍රමය කියලා. සාංගික රටාවක්. අපිට සාංගික රටාවක් තිබෙනවා නම් අන්නේ සංගික රටාව තුළ අපට ලොකු ගමනක් යන්න පුළුවන්. අපේ මේ කර්මය පස්සේ කළා. ඒතර කර්මමය වශයෙන් තිබෙන්නේ ඊටාම සුළු කොටසක්. 100ක් ගත්තොත් කොටස් 5කට බෙදුවොත් එයින් 20ක් නම් එක කොටසක්. පහෙන් එකක් තමයි අපි කර්මය කියලා කියන්නේ. එහෙනම් දැන් දිරිමත් වෙන්නට ඕනේ. අපි දැන් මේ දිනවල මගේ පින්මත ඔබ ආර්ථික අහේනියක ජීවත් වෙනවා. ඒට හේතු සාධකයේ තමයි ලෝකේ පුරාම ඇතිවෙච්ච මේ භයානක රෝග වසංගතය. ඔබ එකට කියනවා කොරෝනා කියලා. මේ වසංගතයේ හේතු කොටගෙන ඔබට අපට පමණක් නෙවෙයි බලන්න මේ බලගතු භාවය. ස්වභාව ධර්මය තුළින් මුළු ලෝකයේ තුලම ගුවන් තොටුපළවල් වලට ගුවන් යානා ටික සීමා කළා. දුම්රිය පොළවල් වලට දුම්රිය ටික මුළු ලෝකෙම සීමා කළා. බලන්න බස් නැවතුම් පොළවල් වලට සියල්ල ඒව සීමා කළා. කාටද කරන්න පුළුවන් මේක? මොන යුද ගිනි ඇවිලුණත් මේ කරන්න බෑ. ස්වභාව ධර්මයයි සියල්ල නැමෙත්තුවා. මුළු ලෝ තලයම වෙනස් කළා. එතකොට ඒ අපි සුභවාදී වරගෙන අපි කොහොමද එතනින් ගොඩ නැගෙන්නේ? ඒ ගොඩ නැගීමට අවශ්‍ය කරන දේ ඔබම හුරු වුණා. දැන් අපි රට වහන්නේ නැතුව පවතින සමයන්හිදී මොනතරම් වියදම් කළාද? බොහොම සරලව ගන්න. අත් දෙක සේදෙනකොට මුව ආවරණය වෙනකොට මගේ පින්වත ශ්වසන සහාර විස බීජ හරහා සිදුවෙන සියලු රෝග වැළකුණා. වෛද්‍යවරු බෙහෙත හේත නොකොට සියලු පෞද්ගලික තමන්ගේ ආරෝග්‍ය ශාලා වසා දැමුවද ජනතාවට ඒ ප්‍රශ්නයක් උනේ නැහැ. තමන්ගේ තිබෙන සෙම් ප්‍රතිශාදී රෝග සියල්ල වැළකුණා. ඉතින් එතකොට ඔබට කීයක් ඉතුරුද? වෙනදට කියනවා මාසිකට සැරයක්වත් මේ ළමයි ડોක්ටර්ට පෙන්වන්න ඕනේ. එයාට පඳුරු දැම්මොත් එහෙම සුවයක් නැහැ. ඒ වෛද්‍යවරයා වගේ මූණ දැක්කම මේ අයට සුවයි. හැබැයි ඉතින් 300ක් එක්කෙනාට එතෙන්ට දෙන්න ඕනේ. දැන් ඒ සියල්ල නැවතුණා. දරුවොත් සුවපත්ව ඉන්නවා. ඒතර මේ තුල ආහාර පාන ආදී වශයෙන් ගත්තම බලන්න අපේ කොස් ටිකට, පොලොස් ටිකට, දෙල් ගෙඩියට, අලබතල වලට අපේ වත්තකම පොඩි දෙයක් වගා කරගන්න. දැන් මේ ක්‍රමයම අපිට බැරිද ඉස්සරහට ගෙනියන්න? මගේ බෙන්නට කම්මැලි නැතුව අලසව නොවි අපි ටිකක් වීරියවන්තව ඉදිරියට ඇවිල්ලා. දැන් සමහරෙක් මේවාට සමානක් විට ප්‍රකාශ කරනවා අපි වවන්න ගත්තාම එතකොට ගොවියන්ට ආර්ථිකය රහිත වෙයි. බස්නාහිර පළාතෙත් බෝංචි වවන්න ගියොත්, කැරට් වවන්න ගියොත් එතකොට නුවරඑළිය බණ්ඩාරවැලේවට මොකද වෙන්නේ? දෙයියනේ මොලයක් නැද්ද සිතන්න කියලා පින්වත ඔබම සිතාවේ. අපිට වැඩිපුර තියෙනවා නම් අපිට පුළුවන් ඒවා විදේශ රටවල් වලට ලබලා දෙන්න. අපිට අපනයනය කිරීමේ හැකියාව තියෙනවා.
එතකොට ඒ වගේ තවත් අපිට ගේනවනේ. දැන් ඔබ නගර බදව ඉඳන් මේ ශ්‍රවණය කරන අපෝ වතුර ටිකක් පිරිසිදු කරගන්න කැලණි ගඟේ වතුර පිරිසිදු කීයක් වියදම් වෙනවද? ඒ වතුර ටික අරගෙන ඔය ගොවි පොළවල් වලට ඔය දැම්මොත් එහෙම මොන තරම් අපරාධයක්ද? එහෙම නැති මුළු බස්නාහිර පළාතේම තිබෙන ඔය සර්විස් ස්ටේෂන් වහන්න එපායි. ඔය වාහන හොදන්නේ ඔක්කොම කරන්නේ. එතකොට වැසිකිලි කැසිකිලි ගියොත් එහෙම හරි වැඩේ වෙන්නේ. මේ බොන්න වතුර හොඳ වතුර යහපත් වතුර නාන්න හොඳ නැහැ ඇඟ හොදන්න හොඳ නැහැ කියලා විරලා වෙන දේවල් හොදන්න හොඳ නැහැ කියලා මේක ඇතෑරියොත් මොන්න තරම් මේ දැන් අපි දන්නවා ඊශ්‍රායෙල් වගේ රටක මගේ පින්වත නැත්තම් වියට්නාම් වගේ තැනකට ගියාම වතුර ජල බින්දු ක්‍රමයේ යටතේ ගොවිතැන් කරන හැටි පුත්තලමේ පේරවලට ඒ දාන වගාවකට අර මහා හෝස් පයිප් වලින් දානවා වගේ අපි මේවයි කල යුතු නෑ මේක පටන් ගන්න ඕනේ මේක උකටලී කිරීම නෙමෙයි ඒ නිසා මනස හදාගන්න ඔබේ මල් පෝච්චිය තුල ඔබේ shopping කවරය තුල ඔබේ කැඩිලා දි รา ගිය සමහරක්කට ප්‍රයෝජනයකට ගත හැකි පීලි කෑල්ල තුල මේ වීසිකරන පෝර කොට්ටෝරිය shopping මල්ල අපේ තිබෙන ගෝණි කෑල්ල තුල මේ ලෑලි කෑලි ටිකක් පොල්පිටි විඩංග ටිකක් වටේට හිටවලා අපේ තියෙන පොල් බත ටික පොල් මැඩි ටික එහෙම නැත්නම් ওই තියෙන මේ විවිධ ආකාරයේ අපද්‍රව්‍ය ටික එළවලු ආදී වශයෙන් දාන වගාවකට ගන්න කීයකට ඉතුරු කරගන්න ඔබත් මගේ පින්වත සමාජයේ මොනවා කතා කරත් අර නිකන් මාළු මිරිස් කරල් වගේ වෙන්න උඩ බලාගෙන මෙන්න යටි පැත්තට නෙවෙයි උඩු පැත්තට හැදෙන්න සමහර කොච්චි තියෙන ඔබ දැකලා ඇති උඩට එන්නේ යටට යන්නේ නැහැ ඒ වගේ උඩු පැත්තට හැදෙන ඵලයක් වගේ වෙන්න ඔබට පුළුවන් වෙනස් වෙන්න අනිත් කෙනා කරන දේ නෙවෙයි මට මගේ ආර්ථිකය මම ආරක්ෂා කරගන්නවා මගේ පින්වත එවිට අපිට පුළුවන් හොරමැර කමින් වෙනත් වංචාවෙන් දූෂණයෙන් භීෂණයෙන් තොරව අපේ ජීවිතවලට සාමය උදා කරගන්න. මේකට බුදුහාමුදුරුවෝ දේශනා කරේ අපිච්චතා කියලා. අවශ්‍යතාවය තුල ජීවත් වීම. උවමනාවන් පසුපස හඹා නොයෑම. අවශ්‍යතාවය තුලද දැන් අප ඉන්නේ. අප කටයුතු කරන්නේ අවශ්‍යතාවය තුල කියන ප්‍රශ්නය ගත්තොත් ඔව් හාමුදුරනේ මම අවශ්‍යතාවය තුල ඉන්නවා. එහෙම කියලා ඉවරලා චොටි පුතා ඔබගේ නිවස තුල බලන්න අපි තුන් ප්‍රෝටීනය අවශ්‍යයි. ඒක තමයි අවශ්‍යතාවය. එය ලැබෙනවා සෝයා වර්ග වලින්. හැබැයි ඔබේ ගෙදර ඉන්න පස් අය දෙනා කියනවා මට මාළු ඕනේ, මට කරෝල ඕනේ, මට බිත්තර ඕනේ, මට මස් ඕනේ, මට කටු නැති මාළු වර්ගයක් ඕනේ. අපච්චිත් කියනවා මට හාල් මැස්සෝ ටිකක් ඔය කරු කළ බැදලා දෙන්න. දැන් මේ විදිහට කීවොත් දැන් අපේ මේ අනුශාසනාව තුළ ඔබ දන්නවා නිර්මාංශ බවයි පවතින්නේ. නමුත් ඔබේ තිබෙන එදිනෙදා නිදසුනක් මම ඔබට පෙන්වන්නේ අර සෝයා ටිකෙන් අවශ්‍ය ප්‍රෝටීනය ලබා ගන්න පුළුවන්කම තිබෙද්දී අන්න අර වගේ යෝජනා කරලා එක වේලකට 6 දෙනෙක් ඉන්නවා නම් 6 දෙනාට 6 වර්ගයක් උයන එකට කියනවා එකම ප්‍රතිඵලය ලබා ගන්න උවමනා කියලා. එතකොට අවශ්‍යතාව කියලා කියන්නේ ඔව් අපිට ප්‍රෝටීන අවශ්‍යයි. අපි ඒක ලබා ගන්නේ සෝයා හරහා. නැත්නම් අපේ පරිප්පු ටික හරහා. අපි ඒ විදිහට හිතලා ඒ ලබා ගන්නවා නම් ඔක්කොම ටික එකක් කනවා නම් අපි කියනවා අවශ්‍යතාවය තුල රඳනවා කියලා. ඒතර මේ පරිභෝජන ආර්ථික රටාව තුල මගේ පින්වත බොහොම සරලව කිව්වොත් අර කෑමට ජීවත් වෙන වගේ තත්වයකට ආවොත් එය අපි බොහොම අසරණ කරනවා. ඒ නිසා ස්වාමි පුරුෂයා හැටියට බිරිඳ හැටියට දරුමල්ලෝ හැටියට එකක් අපේ පරිසරය තුළ අපට අවශ්‍ය දේ වගා කර ගැනීම අපිට තිබෙන පුංචි ඉඩකඩයේ අපි හොඳ ප්‍රතිඵල ලබා ගැනීම අපි අමතර කාල පරාසයක් තුළ තවත් වෘත්තියක නිරත වෙලා ස්වයං රැකියාවක නිරත වෙලා ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීම. මොකද එහෙම කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළේ අම්මා පච්චේ අපි හම්බ කරන දේ තුලින් විවිධ වැඩ කරන්නට ඕනේ කියලා. එකක් රජුන්ට අයබදු ගෙවන්නට ඕනේ. දැන් බලන්න ඔබ මේ අපි දෙන්නයි පොඩි දෙන්නයි පුංචි පවුල රත්තරන් අපේ වත්තර වැටක් තියෙනවා තාප්පයක් තියෙනවා අපේ තාප්පෙන් ඇතුළට යමක් ලැබුණාම ඇති අපි හොඳට කාලා ඉන්නවා අනිත් ඒුන්ට හෙන ගැහුවත් කමක් නැහැ කියලා ඉන්න පරිභෝජන රටාවේ අය නම් ඔබ වැරදි. ඒ බුද්ධ දේශනාව නෙමෙයි. ඒ අල්පේච්ඡතාවය නෙමෙයි. බුදුහාමුදුරුවෝ අපිච්ඡතාතන විස්තර කරන දේ රාජ බලි රජුට බදු එවන්න.
එතන රජුට බදු ගෙවන්න පුළුවන්ද මේ අපි දෙන්නේ පොඩි දෙන්නේ කියලා මේ යමක් හම්බ කරන් කාලේ ඉඳලා? නෑ. අපි යමක් වඩා වර්ධනය කරන්නට තව අයට රැකී ආරක්ෂා ලබලා දෙන්නට ඕනේ. ඒකයි උකට ලියවන්න එපා කියලා කියන්නේ. අපිට දරුවෝනේ අපිට මේ තියෙන ප්‍රමාණය ඇති මොකොටේ කාටේ හම්බ කරන්නේ මොකටද හම්බ කරන්නේ කවදාවත් මෙහෙම හිතන්නට එපා. අපේ රට තුල මහා ආර්ථික සංවර්ධන ආයතන 4500 ගොඩනගපු අය ඉන්නවා. ඒ නිසා තමයි ඔබව දිරිගන්වන්නේ. ඔබ දිරිගන්වන්නේ ඔබ ඇතා නැතා කතන්දරේ නෙවෙයි. මම මේ මහ පොළොවට බර නැති මිනිසෙක් වෙන්න ඕනේ. මම මේ පොළොවට බරක් නැති කෙනෙක් නෙවෙයි. මම මේ මාතෘ භූමියට බොහොම සැහැල්ලු සුබර පහසුවෙන් නඩත්තු වෙන මිනිසෙක් බාටපත් වෙන්න ඕනි. මම මේ මව්බිමට උපකාර වෙච්ච මිනිසෙක් වෙන්නට ඕනේ. සරලව කියනවා ඉපදුන මිනිසෙක් අම්මලා 3 දෙනෙකුට සේවා කරන්න ඕනි කියලා. ඒ අම්මලා 3 දෙනා තමයි තමන් මේ ලෝකෙට බිහි කළ අම්මා. තමන් පළමුවෙන් කතා උච්චාරණය කළ භාෂාව ඒක මාතෘ භාෂාව. තමන් ඉපදුණු රට මාතෘ භූමිය. ඔය 3 දෙනාට විතරයි අම්මා කියලා කියන්නේ. අපේ මාතෘ නෝනටත් සමහරක් වෙලාවට වැඩි ආදරයට අම්මේ කියලා කියනවා. නමුත් එහෙම අම්මේ නෙවෙයි මාතෘ භූමිය මව මාතෘ භාෂාව. ඔය 3 දෙනාටම අපි වැඩ කරන්න ඕනි. ඔබ මොකද්ද බස් වෙනුවෙන් කරලා තියෙන්නේ? මගේ පුතා දෝනි හිතන්න පුංචි කාලේ ඉඳලා පොතක් ලියන්න. යම් කිසි මාධ්‍ය මෙහෙවරකට යොමු වෙන්නේ මේ බසත් එක්ක. පොතක් ලිවීම විතරක් නෙවෙයි අපිට හොඳ මාධ්‍ය නිෂ්පාදකවරයෙක් වෙන්න, වැඩසටහන් නිෂ්පාදකවරයෙක් බාටපත් වෙන්න, සංස්කරණ කටයුත්තකට යන්න, ලේඛකයෙක් වෙන්න මේ විදිහට කොච්චර කටයුතු කරන්න පුළුවන්ද? ඔබ හැම කෙනෙක් තුළම කවියෙක් ඉන්නවා. හොඳ ගීත රචකයෙක් ඉන්නවා. හොඳ කෙටි කතා රචකයෙක් ඉන්නවා. හොඳ නවකතා රචකයෙක් ඉන්නවා. හොඳ නිසඳස් රචකයෙක් ඉන්නවා. එයාට පිබිදෙන්න ඉඩ දෙන්න, එයාට අවදිවන්න ඉඩ දෙන්න. ඔබේ අදහස් ටික ලියන්න. නිකම්ම ජීවිතය නසා ගන්නට එපා. මොකද්ද මේ සිවිදි විහානි කර ගැනීම? වර්ෂයකට 4000කට අධිකව මේ රටේ මරණයටපත් වෙනවා. සිය ජීවිතය Taman විසින්ම උපක්‍රම සහගතව විනාශ කර ගැනීම. ඔබේ තිබෙන මනසට එන අදහස, ඔබට දරා ගන්න බැරි අදහස කවියකට නැගුවා නම්, රචනාවක් කළා නම්, නාට්‍යයක් නිර්මාණය කළා නම් මොන්න තරම් රසවත් සාහිත්‍යයක් මේ ලෝකයට ඉදිරිපත් වේවිද? අත්විඳීම් තුලින් මගේ පෙන්වත. හැම වෙලාවෙම තමන්ගේ අත්විඳීම තවත් කෙනෙක්ගේ අත්දැකීමක් බවට පත් කරන්නට පුළුවන් නම් අන්න එතන තමයි නියම රසාස්වාදනය, නියම මාධ්‍යකරණය, නියම විදියටම කලාව පිහිටලා තියෙන්නේ. ඒ නිසා ඔබ ඒකත් එක්ක මැරෙන්න එපා. ඔබේ අත්විඳීමත් එක්ක ඔබේ තියෙන දුක, ශෝකය, සංලාපය වෙනත ඔබේ සතුට, ඔබේ ණයගති බව, ඔබ තුළ තියෙන පරාදීන බවත් එක්ක ඔබ මැරෙන්න එපා. ඒ පරාදීන බව තව කෙනෙකුට සමාජගත කරලා Taman ජයග්‍රහණයට කටයුතු කරන විදිහ නැත්තම් සමාජය තුළින් මේකට විසඳුමක් අවශ්‍යයි කියලා ප්‍රශ්නාර්ථයක් ඇතුව අවසන් කරන්න තව පොතක් ලියවේවි. ඒ නිසා මගේ සත්පුරුෂ පින්වත අපිට පේනවා ලෝකේ හිත හදාගත්ත මිනිස්සු පවා හිත ජයගත්ත මිනිස්සු පවා සමහරක් වෙලාවට තමන්ගේ ගීත රචනය තුළින් ජාතික ගීයක් නිර්මාණය කරන්නට තරම් දක්ෂ වෙච්ච මිනිස්සු පවා අවසානයේදී ජීවිතය සිය ජීවිත හානි කර ගැනීමකින් අවසන් කරගන්නවා. ඇයි මේකට හේතුව? අපි ටිකක් හිතමු. සමාජගත කිරීම සඳහා අපේ අදහස, අපේ තියෙන හිතේ දුක අපි ඉදිරිපත් නොකිරීම. ඒ නිසා දියුණු වෙන්නට අපි උත්සාහවන්ත වෙමු. අපිට විකුණන්නට බැරි දෙයක් නැහැ. මගේ පින්වත, අපිට සාර්ථක යහපත් හරි නිවැරදි දේ අපිට විකුණා කියා ගන්නට පුළුවන්. සමාජගත කර ගන්නට පුළුවන්. ඒ නිසා මේකට අවශ්‍ය කරන්නේ අපේ අම්මේ, පින්වත් මෙතනිය, පින්වත් දුවනිය මේ ශාරීරිය විකිනීම නෙවෙයි. ශාරීරිය විකිනීම නෙවෙයි. දහස් සංඛ්‍යාත, ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අපේ දූවරු, අපේ අම්මාවරුන්ගේ පාර්ශ්වය ශාරීරිය විකුණන තත්ත්වයට ඇවිල්ලා ආර්ථිකයක් හොයන්න යන්න එපා. තමන්ව වෙන්දේසි වෙලා රුහිරු, තමන්ගේ ලේ මාංශ වෙන්දේසි කරලා විකුණලා ඒ මත දරු බෙටව ජීවත් කරවන්නට උවමනාවක් නැහැ. ඊට වඩා කැපකිරීම අපිට මේ සමාජයේ කරන්නට පුළුවන්. ඒ නිසා අපිට අපේ ඒ සමාජය තුළ වෙන වෘත්තීන්, තරුණ දුව හැන්දෑවේ ඉඳලා අලුයම වෙනතෙක් තමන්ගේ තරුණ රූ සපුව, තමන්ගේ තරුණ ජීවිතය, තමන්ගේ තාරුණ්‍යයේ තිබෙන වෙන හැකියාවන් අපි භාවිතයට ගන්නව නම් තමන්ගේ ජීවිත විකිණීමක්සේ මේ සමාජයේ කවුරු හරි මොහොතකට සතුටු කරලා උපයන්න දරුවනේ අපේ පෞල් සංස්ථාව විනාශ වෙනවා. තනින් තන විවිධත්වයකට පත්වෙච්ච අපේ දෝනිලා මේ සමාජය තුළ එක පුරුෂයෙක් මත රඳන පෞල් ජීවිතයකට යන්නට බැරි වෙනවා අපට. මගේ දුවේ ඒකයි කියන්නේ.
ඔබ ගාමන්ට් එකට ආවත්, ඔබ මොන වෘත්තියකට ආවත්, මොන රජයේ ඉහළ තනතුරකට ආවත්, ඔබට මේ ආත්මේ පෙර පින් කරලා ලබාගත් රූපය, ඔය පංච කල්යාණය, කේශ කල්යාණය, මාංශ කල්යාණය, ඔය චවි කල්යාණය ටිකක් හිතලා බලන්න. ඔය දන්ත කල්යාණය, ඔය වයස් කල්යාණය, දෝනි ඔබ පෙර කරන ලද කුසල් වල ඵල. ඔබේ රත්තරන් බුදු අම්මගෙන් අප්පච්චිගේ ඥාන වලින් ලැබිච්ච ඒ රූප සම්පත්තිය. පුතේ මේක අමාරුවෙන් ලැබුණේ දරුවෝ. ඔබට තේරෙයි යන්න අපේ ජයවර්ධනපුර වික්ටෝරියා හෝම් එකට. ගිහිල්ලා බලන්න මේ රත්තරන් තරුණ දරුවෝ මොනතරම් දුක් විඳිනවද? රූපමය වශයෙන් වෙනස්කම්. බලන්න පොඩි කාලෙම උත්පත්තියේදීම තියෙන වෙනස්කම්. යන්න හැඳල ප්‍රීතිපුරයට. ඒ ප්‍රීතිපුර වාට්ටු වල ඉන්න දරුවෝ දිහා බලන්න. නැත්තම් ගම් ගොඩවල් වල සමහරකට ලක්ෂයකට 4-5 දෙනෙක්වත් උපදිනවා. අපි මේ වචන පාවිච්චි නොකළ යුතුයි. එහෙත් අපි කියනවා මොංගල් ආදි වශයෙන් මන්ද මානසිකත්ව ඇති දරුවෝ. ඒ මන්ද මානසික නැත්තම් බුද්ධි වර්ධනයේ හීන දරු පෙටවුන් ගැන හිතන්න. ඒගොල්ලන්ට අපි කියනවා මෝග මුග්ධ මුඩ කියලා. මෙවැනි අය උපදිනවා. විකලත්වයෙන් ඇති දරුවෝ උපදිනවා. ඒ අතර ඒව කර්ම ගණයට දාන්නටත් එපා. ඒව කර්ම ගණයට දාන්න එපා. කර්මජමීය වශයෙන් රෝග ලක්ෂණ තියෙනවා නැත්තේ නෑ. නමුත් මේ ලෝකයේ තුල උත්පත්තියෙන්ම යම් යම් විභේදන තිබෙනවා. ඒ විභේදන අපි අඩුපාඩු හැටියට ගන්නෙ නෑ සත්ව ලෝකයේ තුල. මුවා ගත්තොත් එම මුව වර්ගයේම බලන්න. මුතිත් මුවෙක් ඉන්නවා, ගෝන මුවෙක් ඉන්නවා, වැලි මුවා කියලා ඒ විදියට ඉන්නවා, මීමින්න කියලා පුංචි විදිය සතාට කියනවා. මේ විදියට කොච්චර විවිධත්වයේ තුල වෙනස්කම් තියෙනවද? ඒ විවිධත්වය අපි බාර ගන්නවා. හැබැයි මිනිස්සයා නියම ස්වරූපයට වඩා වෙනස්ව යන්තම් ඉපදුනොත් අපි කියන විකලත්වයක් නෑ. එහෙම වචන කියන්න එපා. එයාද අපි අපේම පරිසරයේ කොටසක් හැටියට බාර ගන්නට ඕනේ. රෝග ලක්ෂණ වෙලා උපදිනවනේ. අපි ගන්නමු අපේ රටේ තියෙන ප්‍රබලතම රෝගයක් තැලසීමියා රෝගය. තැලසීමියා රෝගේ කර්මයක් නෙවෙයි. වයඹ පළාතේ බොහෝ වෙලාවට මේ රෝග ලක්ෂණ තියෙන දරුවෝ ඉන්නවා. ඒ දරුවන් කර්මයක් නෙවෙයි. ඒකට හේතුව අපි දන්නවා තැලසීමියා රෝගවාහකයන් දෙන්නේ කසාද බැඳීම. කසාදයට පෙර අතුව කසාදයේදී තමන් ලේ ධාතුව පරීක්ෂා කරලා බැලුවනම් මම කියන්නේ මුළු පංචස්කන්ධෙම නිරීක්ෂණය කරන්න කියලා. අවම වශයෙන් ලේ ධාතු පරීක්ෂණයකට ගියා නම් ඒ පරීක්ෂාවේදී අහු වෙනවා මොකක්ද මෙයාගේ බ්ලඩ් ගෲප් එකේ ඉඳලා මොකක්ද මෙයාගේ තියෙන රෝග ලක්ෂණ. ඒවා තුළ හොයාගන්න පුළුවන් තැලසීමියා වාහකයේද නැද්ද කියන එක. තැලසීමියා වාහකයෙක් හොඳ වාහකයෙක් නොවන කෙනෙක් පිරිමියෝ කාන්තාව ඒවා කසාද බැඳීම තුළ කිසිදු ප්‍රශ්නයක් නැහැ. තැලසීමියා රෝගියෙක් බිහිවන්නේ නැහැ. වාහකයෝ දෙන්නෙක් කසාද බැන්දොත් බොහෝ වෙලාවට 150ක් කියලා කියනවා 100ක් වුණත් රෝග ලක්ෂණයේ ඇති රෝගියෙක් බිහි වෙනවා. අද අපේ ශ්‍රී ලංකාවේ ජාතික ධනයෙන් සෞඛ්‍යයේ වැඩියෙන්ම වියදම් කරන තැලසීමියා රෝගීන් ගොඩනගා ගන්න. ඒ අයට සුවය ලබා දෙන්න. එහෙමනම් අපි බලන්න කොච්චර වළක්වා ගන්න පුළුවන්ද? අපි මේ සාම්ප්‍රදායිකව හිර වෙලා තියෙන තැන් වලින් අත මිදුණොත්. ඒ නිසා පින්වත මේවා කර්ම පිට දාන්නට එපා. මේ කාලය තුල විශේෂයෙන්ම ඔබට අංගිකකම් වැඩි ඇති. මාස 2-3ක ඉඳලා ඔබට පඩින රහිත වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔබේ ගෙවල් කුලිය ආදී පවා ඔබට නොලැබෙන්නට යන්න පුළුවන්. ඔබ වාහන ආදී තැන්වල නම් ඒ නියාමනය කරන තැනක ඔබට මිල මුදල නොලැබෙන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔබට ගෙවා ගන්නට බැරි තත්ත්ව ඇති වෙන්නට පුළුවන්. ගෙදරකටද වාහනයකටද නැත්නම් කෑම බීම ප්‍රශ්නද ඔබට ලැබෙන මුදලෙන් 10 20 30 කප්පාදු වෙන්නට පුළුවන්. මගේ පින්වත පෙරගෙනිච්ච ක්‍රමයටම අපි හුරු වෙලා හිටියොත් අපිට ඊතර විනාශයක් වෙනවා. ඒ නිසා අපි මේ මොහොතට මේ කාලයට මේ තැනට අපි ගැලපෙන්න අපි එකට සකස් වෙමු. පවුලම කතා කරගනිමු, තීරණය කරගනිමු. අපි නැවත ගොඩනැගීමක් වනතෙක් අමතර තියෙන වියපැහැදම් අඩු කරමු. අපේ මගුල තුලාවට ගෙන්වන පිරිස අපි සීමා කරමු. දැන් බලන්න කොරෝනා සමයේදී වගේ නිවසටම ගෙනෙන්නේ නැතුව මිනි අරගෙන ගිහිලා ආදාහන කටයුතු කළා වගේ අපිට නැවත බැරිද අපිට මේක දිගටම පවත්වාගෙන යන්න? ඇයි අපිට ඒක ඉතිරියක් කියන කතාව නෙවෙයි. ඒ තුල විස බීජ හරණ මේ සමාජය තුලට පැතිරීම නතර වෙනවා. ඒ විස බීජ හරණයක් සිද්ධ වෙනවා. එතකොට ඒ ක්‍රමවේද අපිට හොඳයි නම් අපිට දිගටම පවත්වා ගන්නට පුළුවන්. ඒ වගේම අප තුල තියෙන දුරස්ත භාවය අපි ආරක්ෂා කරගෙන මේ නිරෝගී සම්පත්තියට අවශ්‍ය කරන විදියට ක්‍රමවේද අනුගමනය කළහොත් අපේ දරුවෝ හැමදාම මුවාවරණයක් සහිතව අපි පාසල් පද්ධතියට යොමු කළොත් ගොඩක් ශ්වසන රෝග දූවිලි ආදී දේවල් වලින් ඇතිවෙන මේ රෝග අපිට වළක්වා ගන්න පුළුවන්. අපිට ආර්ථිකය ඉතුරු වෙනවා. ඉතින් ඒ නිසා තමයි හිතන්න කියලා කියන්නේ. අපි දැන් පුංචි දරුවෙකුගේ මේ කොටහළු මංගල්‍යය
නේද? අපේ දුවනියකගේ ඇතිවෙන ශරීර වෙනස්කම අපි පළමුව මගුලකට අරගෙන දවස් දෙක තුන මගුල් කන තැනටපත් වෙලා. දැන් මේ යන්තම් කොරෝනා මේ සමය අවසන් වෙනවා විතරයි දැන් ඔය මංගල්‍ය අරගන්නවා. මොකක්ද මේ? තමන්ගේම පවුලේ කීප දෙනා එකතු වෙලා වතුර ඩිංගක් නාවලා ඊ දරුවට උපදේශනයක් දීලා ඇයි කටයුතු නොකරන්නේ? ඇයි අපි මේ අමුතු විදියට විය පැහැදමක් 3 wheel එකේ උකස් කරගෙන නැත්නම් නැවතත් ලීසින් කරගෙන ඒකෙන් 60-70000ක් අරගෙන ණයටත් 60-70000ක් අරගෙන ලියුම් කවර 200ක් විතර මේ සුඩින් ගෙනන් තියලා 200කට විතර ආරාධනා කරලා අන්තිමේදී මොකක් හරි වෙයි තියෙන උත්සවයක් සමර ගන්නවා. සමර අරගෙන කසාදි වේවා මේ මංගල්‍යකදී වේවා අවසානයේ බැන ඉන්නවා. අපොයි වැඩන්නේ අපොයි දීලා තියෙන වීදුරු සෙටුයි බෝලුයි ටික විතරයි. යන්තම් ලියුම් කවර 30යිද 35යිද තිබ්බේ ඒකත් නෝනගේ මන් කෙල්ලගේ පැත්තේ ඉස්සුවා නැන්දම් මරන් ගියා. ඇයි මේ? ඊට වඩා හොඳයි අපේ සම්ප්‍රදාය අපේ නිවැරදි පැත්තට යහපත් පැත්තට හොරවා ගැනීම. මේ එක නමක් හරි වඩම්මල අපේ ඔය දරුවෙක් ලොකු මහත් වීමේදී පවා දරුවට හොඳ අනුශාසනාවක් කරවලා ඒ දරුවගේ අතින් දන් හැන්දක් බෙදලා ඇයි අම්මා අප්පච්චි අපිට මේව කරන්න බැරි? එතකොට කියයි මගේ හාමුදුරුවනේ ඕවා ඔය අව කැපෙන කතා ඔය තැම්වලට ධාතු කරුණුව වඩම්මන්න පුළුවන්ද? කිලිනේ මොනවද මගේ අම්මි කිලි? අපි ඕවට කියන්නේ කිල්ල ඕනේ කියලා. කිල්ල ඕනේ. මොන කිල්ලද? සැලකිල්ල. ඒක ඕනේ. කිල්ල එපා. නොසැලකිල්ල එපා. තරුණ සමාජයේ දුවට පුතාට නොසැලකිල්ල එපා. අම්මා අප්පච්චිලා පවුලක් හැටියට ජීවත් වෙලා රත්තරන් දරු පැටවුන්ගේ අනාගතේ සුරකින්න කොට කසාදේ එපා. එතකොට තමයි අන්න නොසැලකිල්ල වෙන්නේ. අපිට කිල්ල අවශ්‍යයි. සැලකිල්ල. මේ සමාජයේ දරුවන් බොහොම අසරණ නොකරන සැලකිල්ලක් අපිට අවශ්‍යයි. අනාථ අසරණ අත්හල භාවයට පත් නොකරන සැලකිල්ලක් අපිට අවශ්‍යයි. ඒ සැලකිල්ල ලබා ගැනීමට නම් අනිවාර්යයෙන්ම ඔබ සක්‍රිය වෙන්න. ඔබ සකස් වෙන්න. එතනයි අවශ්‍ය. ඇයි ධාතු කණ්ඩුව වැඩැම්මුවම් වෙන්නේ? ඇයි අපේ දුවකුගේ ජීවිතයකට ආශිර්වාද කරන තුන්රුවන් වැඩියම් මොකද වෙන්නේ? අපිට කන්න ඕන මට නෙවෙයි මගේ අම්මා අප්පච්චි. අපිට දැහැමිව යහපත්ව මේ ගමන යන්නට පුළුවන්කම තියෙන නිසා. ඒ නිසා ඔබේ පවුල තුළ අපේ අප්පච්චි ඔබ අපට හරි දුකයි. අප බණ කියන දේශයද මේ කියලා විතක හිතෙනවා. ඉන්දියාව ගැන අපිට කතාවක් නැහැ. හින්දු සංස්කෘතියේ තියෙන පරිසරය තුළ අපිට කතාවක් නැහැ. අපි ලංකාව දිහා බලමු. මහා භාරතයේ තුළ මත්වතුර කඩවල් ඉදිරිපිට දහස් සංඛ්‍යාත පෝලිං තිබීම ගැන අපිට කතාවක් නැහැ. හැබැයි මේ බෞද්ධ දේශය තුළ මේ බුදු හාමුදුරුවන්ගේ රටේ බුදුන්ගේ දේශය තුළ මගේ පින්වත ඒ මත්වතුර පෝලින් දකින්ට ලැබීම හිතට මහා වාවන්නේ නැති දුකක් වේදනාවක් ගෙනාවා. මේ අපි බණ කියන රටද තව දුරටත් අපි මෙතන සිටිය යුතුද කියලා. ඒ නිසා රාජ්‍යයන් තුළ සමහරක් වෙලාවට දරු පෙටියට කිරි පැකට් එක ගන්නට යන්නට බැරි තනක් හේතු වුණා. ඇයි? අර එක්තරා කෑම ආහාර වෙන්දේසියක් වගේ තියෙන ලොකු කඩවල ඒවායේද මත්වතුර හලක් තියෙන නිසා බොහෝ තැන්වල ඒ මත්වතුර හල විවෘත කිරීමෙන් අර කිරි පැකට් එක ගන්න යන මිනිස්සයයි කිරි බෝතලේ ගන්න යන මිනිස්සයයි මත්වතුර බෝතලේ ගන්න යන මිනිස්සයයි දෙන්නම එක පෝලිම් වල නැත්තම් සමව පෝලිම් දෙකක අර බොහොම අමුතු සමාජයක් නිර්මාණය වුණා. ඒ නිසා අපි අපේ මේ දේශය ශක්තිමත් කිරීමේදී බලවන්ත කර ගැනීමේදී ගොඩනංවා ගැනීමේදී පළමුව දේශපාලනයට බැන ඉන්නේ නැතුව දේශපාලකයා විවේචනය කර ඉන්නේ නැතුව නැත්තම් අපිට තවත් පාර්ශ්වයක් විවේචනයට යන්නේ නැතුව මගේ රත්තරන් අම්මා අප්පච්චි තරුණ පුතා දුව අර අපේ සිංහලේ ලියවිච්ච කලක් මං හිතන්නේ තහනමකට පවා ලක් වෙච්ච ගීතයක තියෙනවා ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ කියලා වෙලලා අර කම්මැලිකම් මොකද බවලව අපි වවලයි අපි කෑවේ ආදී වචන මං හිතනවා අපිට හරි වැදගත් වෙනවා. ඒ නිසා ආදි සිංහලයේ අපි මතු කරගෙන අපි විදේශ රටවල් වලටත් පරකුම්බාවන්ගේ රාජ්‍ය සමයේදී ආහාර යවුවා වගේ ආල් ටික යවුවා වගේ අපි පිටරටකට අතපා සිටින්නේ නැතුව ස්වයං ආර්ථික රටාවක් ගොඩනගා ගන්නට අපිට අවශ්‍යයි. අපේ රාජ්‍යයකට අත්උදව් දෙත්වා අපේ දේශපාලන නායකයන්ට මේ නැනනුවන ඇති වේවා. තමන්ට ලැබෙන අත යටින් ලැබෙන කොමිස් මුදලකට මේ දේශයට පිටස්තර දේ ගෙනල්ලා ගොඩ ගහන්නට සූදානම් නොවේවා. අනිවාර්යයෙන්ම අපිට අවශ්‍ය කරන දේ තමයි මේ දේශය බලවන්ත කර ගැනීම. මේ බලවන්ත භාවයට සඳහා ඔබට පුළුවන් නම් මගේ පින්වත් ඔබ රුපියල් 1000ක් ඔබ උපයා ගත්තොත් බුදුහාමුදුරෝ දේශනා කළේ 250කින් එය හතරකට බෙදලා ඒ රුපියල් 250න් තමයි
කන්න බොන්න අඳින්න පළඳින්න මේ සියලුම පරිභෝජන කටයුතු කරන්න කිව්වේ. එතකොට බලන්න ඔබ කොච්චරනම් උපයා ගන්නා කෙනෙක් විය යුතුද? gedara තිබෙන ළිඳ සමහරක් වෙලාවට ජ්‍යොතිෂය කරුවෙක් කිව්වා කියලා. ඒ නැත්තම් මහ පොළොව බලන්න ආපු භූ විද්‍යාඥයෝ නෙවෙයි. ඒ අයට කියන්නේ මේ පොළොව ආදිය බලන යම් ඒත් නක්ෂත්‍ර ක්‍රමයේම අය තමයි. එතකොට එවැනි පුජ්‍යලිය කිව්වා කියලා මේ තාම වටිනා වතුර තියෙන ළිඳ වහලා දානවා අපලයි අගුණයි කියලා. ඊට පස්සේ ටැප් ලයින් එකක් දාගෙන වතුර ටිකට ඔබ බිල් ගෙවනවා නේද? ඔබ ටිකක් හිතන්න. ඉතින් ඒ නිසා මේ ජලය පිරුණු රටේ මේ ජලය මෙච්චර ලැබෙන රටේ අපි වතුරට කීයක් වියදම් කරනවද කියලා හිතන්න මගේ පින්වත. මෙන්න මේවා අපි සරලව ගනිමු. අරගෙන අපි වතුර බෝතලයක් කඩෙන් අරගෙන බීලා අපි එතනත් වියදම් කරන දානේ. සමහර කිරි බෝතලයකට වඩා වැඩි ගණන් අපේ රටේ වතුර බෝතලයක්. ඒ විදිහට අපි කල්පනා කරලා ඉතුරුම් කරන්න මගේ සත්පුරුෂ පින්වත අපි හුරු වෙමු. ඒ නිසා පරිභෝජන රටාවට තිබෙන ඒ ආර්ථිකය රුපියල් 250 රුපියල් 500ක් ඉතුරු කරන්න. අපි රැකී ආරක්ෂාවක නිරත වෙනවා නම් වැඩ කරනවා නම් යම්කිසි වෘත්තියකට ආව නම් ඒ වෘත්තිය පිළිබඳව දැනුවත් වෙන්න. වෘත්තිය පිළිබඳව දැනුවත් වෙන්න. දැන් අපේ පිරිවෙන් ශාස්ත්‍රයේ තියෙනවා අපි සාමාන්‍ය පෙළට 100 එකක් ඉංග්‍රීසි වලට හෝ ගණිතයට තියෙන තරුණ දරුවෙක් අපි අරගන්නවා ගණිතය උගන්වන්න. මේ ඉංග්‍රීසි භාෂාව උගන්වන්න. හැබැයි ඒ ළමයා ෆෙන්ෂන් යනකම් ඔහුට තිබෙන්නේ අර 100 එකක් තිබෙන සාමාන්‍ය පෙළ සාතිකේ පමණයි. ඇයි GA නොකලේ? ඇයි උසස් පෙළ නොකලේ? ඇයි උපාධියකට නොගියේ හත් දෙයියනේ? දැන් අපි ගාමන්ට් වලට ගියාම දරුවෝ යම් එනවා සාතිකයකින් අය අවුරුද්දෙන් අවුරුද්ද දුවේ ඔබ යම්කිසි විභාගයක් කරා නම් පරිගණකගත කෝස් එකක් කරලා එහෙම නැත්නම් වෙනත් ආකාරයක මැසින් ක්‍රමෙම ජුකීවලම ඔබට තියෙනවා වෙනම පාඨමාලා. ඒව කරලා QC කෙනෙක් වෙන්න. නේද? ඒ අපේ QSලා ඉන්නවා ගාමන්ට් ශාස්ත්‍රයේත් ඒ පැත්තට යන්න. අර ක්වොන්ටිටි සේවිය කියන එක නෙවෙයි සාමාන්‍ය ක්වොලිටි කන්ට්‍රෝල්ලත් එක්ක ඉන්න කණ්ඩායම් ඉන්නවා. එතකොට ඒ විදිහේ දියුණුවක් ලබන්න ඔබට පුළුවන්. ඔබ එවැනි පරිචයක් ලබන්න. මට මතකයි ඉතින් ඔහොම අපේ ගාම්බන්ට් ශාස්ත්‍රයේ අපේ දරුවන්ට අවවාදයක් දෙනකොට කිව්වා හාමුදුරනේ එහෙනම් අපි අවුරුද්දකට සැරයක් සාතිකයක් එකතු කරන්නම්කෝ ෆයිල් එකට කියලා. මම මොන සාතිකද කියලා. කසාද සාතික කියලා කිව්වා. කසාද සාතික නම් එකතු කරයි. හැබැයි මේ කියන්නේ පුතේ දැනුම හැකියාවත් එක්ක හැකියාවට රැකියාවක් මේ රට තුල ලබා ගන්නට ඕනේ. ඒකට අධ්‍යාපනය පා වෙනස් යුතුයි. මේ කාරණා ඔබේ ජීවිතවලට ඔබ තේරුම් අරගෙන ඔබේ ජීවිතය මනාව ගොඩනංවා ගන්න ඊටාම සුරක්ෂිත ආර්ථික ක්‍රමයක් හැම වෙලෙම අපතේ යෑම වළක්වන අපි ආර්ථික රටාව කෑම ටික පවා අන්තිම බත් ඇටේට අපි පරිහරණය කරන වෑංජන ඩිංග උපරිමයෙන්ම ගන්න අපි පරිභෝජන රටාවේ ක්‍රමවත් බව අපිට අවශ්‍යයි. ඒ නිසා ජාතික මට්ටමින් සහ පෞද්ගලිකව මේ කියන කාරණා තේරුම් අරගෙන අපි අපේ ජීවිත සුවපත් කරගන්නට ඊ타ත්ම යහුසුලුව ක්‍රියාත්මක වන ඊටා කඩිසර ක්‍රමවත් බව ඇති. ඒ කියන්නේ කාල කළමනාකරණය ඇති. ජීවිත කළමනාකරණය කරගන්නා වූ පිරිසක් අප දේශය තුළ ඇති වේවා. අපි දේශනා පවත්වන්නේ ඊටාම සුබවාදීව අපේ රට හදා ගන්නට බැරි තරම් නරක වෙලා නැහැ කියන තැන ඉඳගෙන තමයි අම්මා පච්චි ඔබට මේ අවවාද අනුශාසනා කළේ. පින්වත් මගේ මහා සංඝරත්නයේ ආදර්ශයේ අවවාද ලැබේවා. මගේ හාමුදුරුවනේ ආදර්ශය දෙන්න කියලා මම ඔබ වහන්සේලාගෙන් බලාපොරොත්තු වෙන්නේ. මගේ තරුණ හාමුදුරනේ ඔබ වහන්සේලා කුඹුරට බැසිය යුතුයි කියලා. උදැල්ල අරගෙන කුඹුරට බැසිය යුතුයි කියලා අපේ අදහසක් නැහැ. ඒක හොඳින් මතක තියාගන්න මගේ පින්වත් හාමුදුරුවනේ. ඒ වගේම දැන් ගොයම් පැහිනකොට ඊළඟට දෑකැත්ත අරගෙන කුඹුරට බහි ගොයම් කපන්න කියලා. අපි ආදර්ශම නෑ. ඒක ඔබ වහන්සේට අදාළ නෑ. ඒකට ගී සමාජයේ ඔබ වහන්සේ නම් කුඹුර ළඟ ලියද්ද ළඟ පුටුවක් තියාගෙන සුදුරෙද්ද දාලා වාඩි වෙලා අනුශාසනා කරන්න. ඒ දෙස බලන් ඉන්න. ඒක බලවන්ත කරන්න. හැබැයි මේ කුඹුරට බැහිම අවශ්‍ය නැහැ. ටිකිරි මැණිකලා එනකන් ලියද්ද වාඩි වෙලා කහටක බොන්න ඇඹුලගේ එනකන් බලන් ඉන්නවා වගේ වාඩි වෙලා ඉන්නේවා දානවා නෙවෙයි Facebook වලට එහෙම. ඒ නිසා මේව වළක්වන්න ඕනේ. පිරිවෙන් ක්‍රම තුළ කිසිසේත්ම මේකට අතහිදීමක් නැහැ. ඒ නිසා මේ අපි පන්සලක පිටියක යමක් කරගන්න එක වෙනම දෙයක්. මේව සමාජගත විය යුතු නැහැ. ගිහියගේ තැනට අපිපත් විය යුතු නැහැ. ඉංජිනේරුවා මේසන් හැන්ද නොගත යුතුයි. ඒකට ඉන්නවා මේසන් බාසුන් නැහැ. මෙයත් මතක තියාගෙන මගේ පින්වත් අපේ හාමුදුරන් වහන්සේලාගෙත් අවවාද අනුශාසනා අපේ රටට නිවැරදිව ලැබේවා. ප්‍රායෝගික දැනුමත් අපිට ලැබේවා. සිදු කරගත් කුසල ශක්තිය පින්වත් ස්වාමින් වහන්සේ මිනින් වහන්සේ ඇතුළු අපේ දායක කාරකාදී සත්පුරුෂ ඔබ හැම දෙනාටම විශේෂයෙන්ම අපේ සිරස
අපේ මේ රූපවාහිනී හරහා ගෙනෙනු ලබන මේ පින්වත් අනුශාසනා තුළින් අපේ නායකත්වවල පටන් මේ වැඩසටහන් නිෂ්පාදන ආදී කටයුතු කරන මේට ශක්තිය දෙන හැම දිනාටමත් පිහිටා උතුම් වූ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් වෙත්වා කියන සාදු ප්‍රාර්ථනාව සිද්ධ කරනවා.